right ඒකට අපි කතා කරේ පළවෙනි පේළියේ කුරුල්ලාගේ සහ අපේ තියෙන වෙනස සහ ලෝකයන් දෙකක් අතර පරස්පරතාවය පෙන්වනවා. He did not know, I saw. So this is what we call a personification. He කියන එකේ තියෙන personification එකක්. අපිට he කියන වචනේ පාවිච්චි කරන්න බැහැ නේ it කියලා පාවිච්චි කරන්න ඕනේ නේ. මෙයා පාවිච්චි කරනවා he කියන වචනය. It is a personification. මේක personification එකක් වෙනවා. වචන රිපීට් කරනවා නේ මේ වෙනවා නේද he. masculine කරනවා gender එක. කොහේ කිවිඳියක් වෙන හින්දා මේ කිරිල්ලියෙක් ගැන නෙවෙයි කුරුල්ලෙක් ගැන කතා කරන්නේ. He did not know. අතීත කාලෙන් යන්නේ past tense reportive මේක තමයි flashback එකක්. flashback එකක් කියලා කියන්නේ අතීත ආවර්ජනයක්. අතීතයේ වෙච්ච දෙයක් මෙයා නැවත ආවර්ජනය කිරීමක් කරන්නේ. flashing වෙනවා flashback technique එක. Now he did not know, I saw. Right. Then we are having the word I. Then I කියන වචනේ තියෙනවා. ආයි මොකද්ද පේන්නේ ඔයගොල්ලන්ට දෙපාර්ශ්වයක් නේද? දෙපැත්තක් කියන එක. කුරුල්ලා සහ වොක් එක, කුරුල්ලා සහ මම. මම බලාගෙන ඉන්නේ. ඌ දැක්කේ නැහැ මම බලන් ඉන්නවා කියන එක. ඒතර මිනිසාට පුරුද්දක් තියෙනවා සබාධම නිරීක්ෂණය කරන්න සබාධම නොපෙනී. උදබාන්නක දඩේ මියනකොට මිනිස්සු හොරෙන් යන්නේ. දෙවනම් ගියානේ තිස්ස ගියානේ ඊතලත් අරගෙන නේද? ඒත් හොරෙන් වගින් තමයි ඊතලේ හැංගිලා තමයි විදින්නේ. ඒක මිනිහගේ ස්වභාවය. හොරෙන් බලන් ඉන්න. හොරෙන් බලන් ඉඳලා විදිනවා. අපි ගෙදර කුරුල්ලෙක් කාත් ඔකනේ කරන්නේ. අපි හොරෙන් බලන් ඉන්න. එක්කෝ අපි දන්නවා පියාඹල යනවා. අපිට බය වෙනවා කියලා අපි දන්නවා. ඔය දැකලා තියෙනවද මේ මීහරක්ගේ පිටේ කුරුල්ල වහලා ඉන්නවා. මේ සීසාන කාලේ එහෙම මීහරක්ගේ පිටේ කුරුල්ල වහලා ඉන්නවා. මීහරක 60 මිනිහ දඟලුවා කියලා කුරුල්ල බය වෙන්නේ නැහැ. ඌ යන්නෙත් නැහැ. හැබැයි අපේ ගාවට එහෙම කුරුල්ල එන්නේ නැහැ. එහෙම හරි කලාතුරකින් සබාධම සතෙක් අපි ගාවට එන්නේ. කැම කන්න පුරුදු වෙන්නේ කාලයක් යනවා ගියොත් පුරුදු වෙනවා. නැත්නම් හරි බයයි. They have their basic instincts. උන්ට උන්ගෙම සංඥානනයන් තියෙනවා. උන්ට තේරෙනවා අනතුරක් කියන දැනෙනවා. He did not know, I saw. මම දැක්කා. ඌ දැක්කේ නැහැ ඒක. He bit. biting කියන හපනවා කියන්නේ හොටෙන් අනිනවා bit. An angel worm. එක එතන ගැටලුවක් තියෙනවා මේක මෙයා අච්චුපතේ කොහොමද දන්නේ නැහැ තියෙන්නේ මේක එක වචනයක්ද වචන දෙකක්ද කියන එක. But actually angel worm is a single word. මේක තනි වචනයක් වචන තමයි භාවිතා වෙන්නේ අපේ ඉංග්‍රීසි තුල English language එකේ. Angel worms are a collection of worms. මේක පණු කාණ්ඩයක්. group එකක්. නාම පදයක්. ගැඩවිලා කියලා අපි කියන්නේ earthworms. Earthworms are coming under angel worms. මේ angel worms වල තමයි earthworms එන්නේ. එතකොට මේක ඉන්නවා මේ එක වර්ග ඉන්නවා dew worm කියලා ඉන්නවා. ඉන්නවා fishing worm. red worms කියන්නේ රතු පණුව කියලා එක එක නම් වලින් භාවිත කරන කට්ටිය ඉන්න. But however you just imagine it is an angel worm. It's a earthworm. ගැඩවිලි කියන එක. ගැඩවිලි වර්ගයක්. දන්නවද දැන් දිගයිනේ මේක. දිගයි. නලියනවා. උඩින් ඉන්නේ. කවදාවත් angel worms ලා පස උඩ දකින්න හම්බෙන්නේ නැහැ නේ. ගැඩවිලි දකින්න හම්බෙන්නේ. උන් පස යට ඉන්නේ. එතකොට මූ පස යට ඉඳෙද්දිත් අරු දන්නවනේ මේක පස යට මෙතන ඉන්නවා කියන එක. ඇවිල්ලා හාරලා හොයනවනේ. ඒ වත්තට ඇවිල්ලා හාරලා හොයනවා.
තොර මේ කියන්නේ කුරුල්ලට හැකියාවක් තියෙන නොපෙන්න කෑමක් හොයාගන්න. ඌ හොරලා බලලා එක හොයාගන්න. නේ? ෆුඩ් එක. උගේ ෆුඩ් එක කෑම. මෙන්න මේ කතා කරන්නේ ඉන්ඩිපෙන්ඩන්ස්, සෆිෂන්සි කියන එක. ඌට උගේ ආහාරය හොයාගන්න පුළුවන්. He can find his food. freedom. එතන තියෙනවා. He built an angel warming house. එකපාර ගිලින්න බෑ. කෑලි වලට කඩලා දැන් ඌ කනවා. And ate the fellow raw. Fellow කියන්නේ is a word used in our language. Fellow. Hi fellow. How are you? නේ? හාදයා කියන්නේ. අර හාදයාව අමුයෙන්ම කෑවනේ කියන එක. And ate the fellow raw. මම අර කිව්වා ඔයගොල්ලන්ට මේ එමිලි ඩිකින්සන්ගේ භාෂාවේ තිබුණු යම් දේවල් ඒ කාලේ මිනිස්සු වෙනස් කරා කියන එක. කන්වෙන්ෂනල් කරන්න ඕනේ හින්දා. මේ අන්කන්වෙන්ෂනල් වර්ඩ් එකක් මේ තියෙන්නේ fellow කියන එක. එහෙම වචන භාවිත කරන්නේ නැහැ සම්ප්‍රදායික කවිය තුළ. මේකේම තියෙනවා මේ වෙනස්කම නැති එකක් ඒ කියන්නේ. And ate the fellow raw. අර යකා අමුයෙන්ම කාලා දැම්මා. දැන් for a disgusting feeling එකක් එනවනේ. disgust එකක්. disgust එකක් කියන්නේ පණුවේ කමුවෙන් කනවා කියන එක නේ. ඒ නිකන් අපිරිය වගේ අපිට නේද? කියපු ගමන්ම අපිට අපිරියයි. අපි මාළු අමුයෙන් කන්නේ නැහැ. අපි එක්ක ගිල් කරලා එක්ක බදලා එක්ක හොදි හදලා මොකක්ද කොලන්නේ කන්නේ නේ. අපි ගොඩක් අඩු වෙන්නේ කන්නේ අමුයෙන් කන අවස්ථා. In different countries, in different nations, they are using different types of animals as their food. You may be wondered, the most common food item in the world is these insects. කුමීන් කනවා, කරපොත්තෝ කනවා, පළඟැටියෝ කනවා. ඒක බෙදලා කන්නේ. ෆ්‍රයි කරනවා. අමුයෙන් කන්නේ නැහැ. මිනිස්සුන්ගේ ගොඩක් ලොකු ස්වරූපයේ සත්තු අමුයෙන් කන්නේ නැහැ. අපිට ඒක ගොඩක් disgusting වෙනවා. But we are a part of nature. අපි සබදාහම කොටසක්. නේ? ඇයි බදින්නේ අපිට කෑම? අනෙක් කිසිදු සතෙක් කරන්නේ නැති විදියට ඇයි අපි මේ බැදගෙන උයාගෙන තම්බගෙන කන්නේ කියන එක. වෙනස මේ පෙන්නන්නේ. අර මෙයා අර අපිට දෙන disgust feeling එක එයා කියනවානේ. අර යකා ඌ අමුයෙන්ම කෑවනේ කියලා නේ කියන්නේ. එනම් ඌට උයන්න ඕනේ නැහැ. ඌට අර පණුව අරගෙන කැලි වලට කපලා තෙල් ටිකක් දාලා නේ මිස් ටිකක් එහෙම දාලා මිස් ටිකක් එහෙම දාලා බෙදලා කන්න අවස්ථාවක් නැහැ. ඌ මුන්න කනවා තින් එක. ඌ එහෙම කෑව කියලා ලෙඩ වෙන්නෙත් නැහැ. මොකුත් වෙන්නේ නැහැ ඌට. So that is a basic discussion about the first verse, first stanza. Only got us again. මේකේ වගන පේනවා මේ so raw කියන වචන දෙක රයිම් වෙනවා. ගැටලුවක් නැහැ. walk එකයි house එකයි රයිම් වෙන්නේ නැහැනේ. AB CB කියන pattern එක තමයි sorry ABCB කියන pattern එක තමයි මෙතන තියෙන්නේ. බලමු අනිත් කයවලත් එහෙම තියනවද කියන එක. හරි. Second verse. And then he drank a dew. ඊට පස්සේ ඔහු drank බිව්වා a dew. dew කියන්නේ පිනි බින්දුවක් කියන එකනේ dew. අපිට හිතන්න පුළුවන් මේ කාලේ උදේ කාලය කියන එක මේ ස්ථානයේ මවන්නේ උදෑසන because still the dew is there morning time. පිනි අටිච්ච වෙලාවක්. walk එකේ තනකොළ තියෙනවනේ සාමාන්‍යයෙන්. තනකොළ ළඟ තිබුණු පිනි බින්දුවක් තමයි යා බිව්වේ. From a convenient grass. තනකොළ grass convenient සුව පහසු තනකොළ පත්‍රයකි. So what is this convenient? Convenient කියන්නේ ඌට පහසු තැන. ඌට ළඟ තැන. ඌ එහෙ මෙහෙ ගිහිල්ලා වතුර හොයාගෙන යන්නේ නැහැ. ඒ වෙලාවේ ළඟ තිබු තැනකින් බිව්වා. කියන එක. අපි නම් උණු කරලා පෙරලා ඉවලා ඔක්කොම කොල්ලනේ බොන්නේ නේද? ඒතර මෙතන යාට දැන් එයා දන්නවා මෙතන එයාගේ natural setting එක නෙවෙයි මේක කියන එක දන්නවා. එයාට කෑම ඕනේ. අපි යාගේ ඉඩ අරගෙන තින්නේ. ඒත් එයාට කෑම හොයා ගන්න ඕනේ. එයා අපේ තැනට එන්නේ. නේ? එයාට බයක් තියෙනවා. මොකද එයා අනුතුර කියන එකේ හැමතිස්සෙම අනුතුරෙන් ඉන්නේ එයා. අනුතුර දැක ඉන්නේ. ඒකයි එයා ළඟම තියෙන තනකොළ ගහකින් වතුර ටික බිව්වේ කියන එක. Now he is sufficient with the food. He is sufficient with the water. Basic qualities. Basic needs of the nature, මූලික අවශ්‍යතා. මෙයා ඒක සපුරගත්තා. And then hop sidewise to the wall to let a beetle pass.
and then hopping කියන්නේ පැනපැන යනවා කියන එකනේ. මේ ගමන පැන්නා. පොළොවේ ගමන් කරන විදිය hopping. sideways පැත්තෙන් පැත්තට පැන්නා. to the wall එක ගාවට තාප්පේ ගාවට එතන ෂෙල්ටර් එකක් තියෙනවා ආවරණයක් තියෙනවා. හැම තිස්සෙම හැංගිලා බලන කුරුල්ලෙක්. ඕපන් තැනක ඉන්නෙම නැහැ. to let a beetle pass. beetle කුරුමිනියෙක් එතනින් ගමන් කරා. දැන් ඌව තලන්නේ කන්න තිබ්බා. නේ අපිට අහුවෙච්ච හැමදේම අපි කනවනේ. එහෙමත් නැහැ. ඌ අරු අල්ලන්න ගියෙත් නැහැ. එක්කෝ එතන අල්ලන්න ගියා නම් අනතුරක් තියෙනවා. ආරක්ෂාව මදි කියලා උඩ දැනන නැති. හැමෙන් හැමදේම කන්නත් බැරි කමක් තියෙනවා. මේක පේනවා අපිට මේ ලයින්ස් වල differences නේද? අර යාගේ short lines තියෙනවා සමහර long line එක කරනවා and then he drew a dang and then hopped sideways to the wall එක ලොකු පේලියක් නේ. cross pass rhyme වෙනවා. dew wall rhyme වෙන්නේ නැහැ. okay දැන් ඉස්සරහට මේ සම්බන්ධයෙන් තවත් කතා බහක් අපිට ඔයගොල්ලෝ පේන මේ you can see this uneven capitalization dew capital D grass capital G අයි මේවා මෙහෙම කරන්නේ ඇයි මෙයා ඇයි මේක B කරන්නේ ඒකට හේතුවක් තියෙනවා බලමු දැන් ඔයගොල්ලන්ට නිකන් තේරෙන්නේ නැති මෙතන ගොඩක් ඒවා natural නේද walk එකේ තනකොළ ටික natural angel bow natural dew natural grass natural beetle natural ඒ හින්දාද එන්න ඇති බලමු අපි right he glanced with rapid eyes that hurried all abroad වෙනසක් කරනවා මම ස්පෙලිං වල මොනවද කියන්නද they looked like frightened beads I thought he stirred his velvet head he glanced බලනවා glancing කියන්නේ a way of looking rapid eyes rapid එකේ තියෙන පුංචි ඉක්මන් බවක් නේ කලබලකාරී බවක් ඉක්මනින් හෙට මෙහෙට බලන හුරුලට එකපාර S දෙකෙන් බලන්න බෑනේ එක පැත්තක් දිහා their eyes are on sideways they cannot have the full view අපිට වගේ full view එකක් ගන්න බෑ they have to move their heads either ways okay දෙපැත්ත බලන්න ඕනේ ඒගොල්ලෝ නේ දෙපැත්ත බලනකොට ඉස්සරහා පේන්නේ නැහැ එඳා අංශක 360 වැල්මක් බලන්න ඔළුව කරකවන්න බෙල්ල කරකවන්න now always in vigility එකක් කියන්නේ විමසිලිමත් භාවයකනේ හැමතිස්සෙම විජයිල් වෙනවා කියන්නේ පරිස්සම් වෙනවා මෙහෙම වුණොත් අනතුරක් ආවොත් මට මම මොකද කරන්නේ කියන එක ඒකයි බලන්නේ මේ හැමතිස්සෙම eyes abroad that hurried all abroad hurried කියන්නේ කලබලය කියන එකනේ ඉක්මනින් abroad උඩට පහළට කතාවක් abroad කියන්නේ මෙතන පිටතට කියන එකනේ S2 පිටතට එළියට එන තරම් කුරුල්ලගේ S2 කොහොමද තියෙන්නේ තමයි එළියට පැනලා වගේ තමයි තියෙන්නේ කුරුල්ලගේ S2 නේ බලලා S2 නිකන් පිටතට පන්නා වගේ ඒ තරම් මුසිල්ලක් මුට තියෙනවා උන්ගේ බය කුරුල්ලගේ බය කියන මේ තියෙන්නේ they looked like frightened beads මම ඒවා දැක්කේ frightened beads කියන්නේ පබළු කියන ඒවා ඒක artificial word එකක් මේ beats කියන එක අපිට අයිති වචනයක් පබළු කියන එක frightened beats බියටපත් වෙච්ච පබළු ඇට දෙකක් වගේ ඇස් ගෙඩි දෙක බෝල දෙකක් වගේ I thought එහෙම තමයි මං හිතුවේ කවියා එයාගේ කතා බහමේ කියන්නේ he stirred his velvet head කියනවා velvet head velvet is a type of cloth ඒකත් ඇඳුම් වර්ගයක් අපි පාවිච්චි කරන විල්ලුද වගේ නේද අර දිලිසෙන රෙද්දක් මේක it signifies the softness smoothness මේ කතා කරන සිනිඳු බවක් කියන එක අර ඔළුව හොල්ලලා හෙට්ටයි බැලුවා කියන එක නේ glancing eyes stirring head
hurried eyes, frightened beads. ඒවා පෙන්වන්නේ ඌ ගෙවන බය. ඌගේ කලබලය කියන්නේ. ඌ කලබල වෙන්නේ ඌගේ ජීවිතය ගැන. කැම හොයන්න ඕනි. කැම තියෙනවා. වතුර ටික හොයා ගන්න ඕනි. වතුර තියෙනවා. ඒ වුණාට ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. There's something about basic life science. මේක තමයි මූලික විද්‍යාව. ඒගොල්ලෝ ආරක්ෂාව ගැන හිතනවා. ආරක්ෂාව නැත්තම් කැම අතහැරලා දානවා. Like one in danger, cautious, I offered him a crumb. And he unrolled his feathers and rode him softer home. Like one in danger. Danger අනතුරක් නේද? Like one in danger, cautious. බොහොම විමසිල්ලෙන් අනතුරකට ඉන්න කෙනෙක් වගේ දැන් මගේ එයාගේ සම්බන්ධය මේ අපි සහ සබාදහම මම සබාදහමත් ගනුදෙනු කරන්න යනවා. මම උට කැම කැල්ලක් මේ දෙන්න යන්නේ. crumb means a small piece of bread. ඉන්චි පන් කැල්ලක් වගේ දෙයක් වෙන්න පුළුවන්. or small piece of cake, crumb, artificial. ඒක අපේ දෙයක්. මම උට දෙන්න යනවා ඒක. මම දෙන්න යන්නෙත් එකපාර විසික් කරන්නේ නැහැ. ඌ ගාට ගිහිල්ලා. මම දන්නවා මම එකපාර කලබල කරොත් එහෙම ඌ යනවා කියන එක. ඉතින් මම පරිස්සම් වෙනවා. මම cautious වෙනවා. විමසිල්ලෙන්. සැලකිල්ලෙන් මම මේ වැඩේ කරන්නේ. I offered him a crumb. So this is something argument එක. Do we want to feed the nature? අපි සබාදහමට කන්න දෙන්න ඕනේද කියන එක. සබාදහම ඉන්න කුරුල්ලට අපි කන්න දෙන්න ඕනේද? ඌට පුළුවන් මොසවාදීනයි. අපි කන්න දෙන්න ඕනේ නැහැ ඌට. ඌට පුළුවන් උගේ කෑම හොයාගන්න. ගැටලුවක් නැහැ ඒක. අපි හිතනවා අපි කුරුල්ලට කන්න දුන්නොත් තමයි ඌ ජීවත් වෙන්නේ කියලා. එහෙම නැහැ. අපි කෑම දුන්නොත් ඌ වෙලා කනවා. ඒක සමහර කට්ටිය මතයක් තියෙනවා ඒක සබාදහම ගලන්නට බාධාවක්. එහෙම වෙන්න ඕනේ නැහැ. අපි සබාදහම පෝෂණය කරන්න යන්න ඕනේ නැහැ කියන මත. No, so when I am offering the food, මම කැම දෙනකොට and he rolled his feathers. මේක දකින්න ඕගොල්ලෝ හැමතිස්සෙම he, him වගේ වචන භාවිත කරනවා. his වගේ වචන. And he unrolled his feathers. roll කරගන්නවා කියන්නේ ගුලි කරගන්නවා, unroll කියන්නේ ගුලි කරපුද දිග අරගත්ත කියන එක. මේක opposite එකනේ. That is opposite. And he unrolled his feathers. උගේ පිහාට ඌ දිග අරගත්තා. rode. රොබින් කියන්නේ හබල් ගන්නවා කියන එකනේ. එනික මතක් වෙනවා අර බෝට්ටුවක් හබල් ගන්නවා වගේ දෙපැත්තට යනවා වගේ නේ. rode him softer home. බාණ්ඩක කවිය ගන්න උපමාව ගන්නකො ඒක කම්පැරිසන් එක ගන්නකො. එයා ගන්නේ rowing කියන එකනේ rowing a boat. ඒක ආටිෆිෂල් නේ. ඒතර කවියා එතන ගන්න සංසන්දනය ගන්න උපමාව ආටිෆිෂල් උපමාවක් ගන්න. එයා කටු ගහගෙන ගියේ ඔරුවක් හබල් ගන්නවා වගේ. එහෙම කියන එක. මේ දෙකේ වෙනස පෙන්වනවා. rode him softer home. softer මෘදු කියන එක නේද? home ගෙදර. ගේ ගෙදරට උගියා. So the word softer may be the protection. ඔගේ ආරක්ෂාව ගැන කතා කරන්නේ නැත්තේ. උතරම උන්ට ගියක් තියනද කියන එක ප්‍රශ්නයක් අපිට නේද? උන්ට කුරුල්ලන් කූඩු හදනවා. They build nests in order to raise their youngs. ඒතව දාන්නනේ කූඩු හදන්නේ නේ. උනත් අවුල් දැකලා තියනවාද කවදාවත් උන් එක තැනක ඉන්නව. ඒවත් එහෙම නැහැ. උන් තැනක් කියලා නැහැනේ. මෙහෙ ඉන්නවා, මෙහෙ ඉන්නවා, මෙහෙ වැටලා ඉන්නවා. They don't have permanent thing. What do you call permanent? අපිට අපි විතරයි ගෙවල් හදාගන්න නේ. හැබැයි අපි කියනවා සිංහයාට ගුහාපත් දෙන්න එකක් තියෙනවා. ඒ උගේ ගෙදර. එහෙම නැහැ. ඌ අද ඒ ගුහාවේ ඉඳලා හෙට වෙන්නේ කොතනක ඉන්න පුළුවන්. ඒ ඌ භාවිත කරන තැන ඉන්න ඌගේ ආරක්ෂාවට. දැන් එතන කියන්නේත් ඒකයි හෝම් එකක් තියෙනවා ඌට. software home කියන එක. ඒ වචන බලන්න භාවිත කරලා දෙන විදිය. මේ අපේ වචන මේ home කියන එක අපේ වචන. The Norse divide the ocean to silver for a seam. Butterflies of banks of noon leap flashless as they swim. Okay.
වචනේ ගන්නවා නේද? ඕස් කියන්නේ ගන්න. ඕස් කියන්නේ හබල් කියන ඒවා. ඒකට බෝට්ටුවේ සංකල්පය අපව වෙවිලා නේද? Okay. රූත අතරල පියාඹලා ගියා. Then nose divide the ocean. අපි දන්නවා හබලක් ගහලා බොට්ටුවක් යනකොට බෙදෙනවනේ. සාගරය බෙදෙනවනේ දෙපැත්තට. සාමාන්‍ය කරන්නේ ඒකනේ අපි වතුර භාජනයක් කරගෙන අත් දෙක තියලා දෙපැත්තට කරොත් ඒ වතුර ටික වතුර බෙදෙනවනේ දෙපැත්තට යනවනේ. ගිල්ලාම මොකද වෙන්නේ? ඉක්මනට එකතු වෙනවා. මහා සාගරයට හබල් පහරක් ගහලා වතුර වෙන් කරන්න උත්සාහ කරාට එසැනින් වතුර ටික එකතු වෙනවා. වෙන් කරන්න බැහැ අපිට. කියන්නේ. Then nose divide the ocean. ඒ තරම් වේගෙන් ගමන් කරා කියලා මේ කියන්නේ. බලන්න මේ quickness එක පෙන්වන විදිය. immediacy එක, හදිස්සි බව පෙන්වන විදිය, quickness පෙන්වන විදිය. සීම් කියන වචනය සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මෙතන සීම් එකක් කියන්නේ වාටියේ මුට්ටුව වෙන්න ඇති. දැන් ඔයගොල්ලෝ අර ක්‍රිකට් බෝල් එකක් ගත්තම ඒක සීම් එකක් තියෙනවා. මැස්මක් කියන එක. රෙදි දෙකක් එකතු කරලා මහන තැන කියන එක. නැත්තම් දාරය වගේ අර්ථයක් ගන්න වෙන්නේ. To silver for a seam. සිල්වර් කියන රෙදි කියන එක. to silver රෙදි ගතිය වැඩි වුණොත් යා ඉක්මන් චලනයක්, ඉක්මන් පැහැයක් නේ. එකපාරම රෙදි පැහැති දිස්නයක් වගේ දෙයක් අපි දැක්කොත් එහෙම අන්න ඒ වගේ අර්ථයක් අපි ගමු මෙතෙන්ට. පස්සේ බලමු මේ සාකච්ඡා ඉස්සරහට ගෙනින්න මොකද වෙන්නේ කියලා. Then he's taking another example. She's taking another example. Or butterflies of banks of noon. කලින් ගත්තා හබල් මුළු දෙබෑ කරනවා. දෙබෑ කරන සැනින් වතුර එකතු වෙනවා. ඒ තරම් වේගයක්. එහෙම නැත්නම් සමනල්ලු. Of banks of noon. දහවල් කාලේ banks ගම් ඉවුරු වල වැව් ඉවුරු වල ඉන්න සමනල්ලු එකපාරම පියාඹලා යනවා වගේ. Leap flashless as they swim. leap කියන්නේ පනිනවා කියන එක. flashless flash කියන වතුර ඉහිනවා කියන එක නේ. flashless වතුර හිරවන්නේ නැහැ නෙගටිව් එකනේ. වතුර හිරවන්නේ නැතුව ඔයගොල්ලෝ බලලා සමනවල කොහොමද වතුර හිරවන්නේ නැතුව පියාඹන්නේ. මුන් දෙවෙන්නේ නැහැ නේ කොහොමද කියන එක. as they swim මේ පීනන්නේ කොහෙද? ඒගොල්ලෝ අහසේ බටර්ෆ්ලයිස්ලා අහසේ පීනන්නේ කියලා මේ ගන්නෙ. අහසේ පැන පැන අහසේ ඒගොල්ලෝ පීනනවා ෆ්ලෑෂ්ලස් වතුර ඉහිරවන්න නැතුව යනවා කියන එක. leap flashless as they swim. හරි ඔයගොල්ලෝ විනාඩි දෙකක් තුනක් දෙන්නම් තව. වැදගත් දෙයක් තියෙනවා නම් ලියා ගන්න ආයෙ පාරක් බලන්න ලියපු ටික.
right පියන් ඉස්සරහට නේද okay you can go to the page number 22 okay ඇති 22 කියලා පිටුවක් අපි අර දැන් කතා කරවට වඩා වෙනස් අතකට සාකච්ඡාව අපිට ගෙනියන්න පුළුවන්. අපි බලමු අලුත් කාරණා මොනවද හම්බ වෙන්න කියන එක ඔයගොල්ලෝ මාතෘකාව දාගන්න ඩිස්කෂන් කියලා. ඩිස්කෂන් එක තුල අපිට අර දැන් කතා කරාට වඩා අමතර දෙයක් හම්බුනොත් ඒක පොයින්ට් අවුට් කරගන්න අවස්ථාවක් තියෙනවා. මේක ඉන්ට්‍රොඩක්ෂන් කියලා එකක් තියෙනවා. The poem A Bird Came Down the Walk was written by Emily Dickinson, the reputed American poetess. In this poem, she brings a very common incident. On එක point එක මේක පොදු සංසිද්ධියක්. සරල සංසිද්ධියක්. සුලභ සංසිද්ධියක්. කුරුල්ලෙක් ඇවිල්ලා අපේ වත්තේ වහන එක මහා සරල දෙයක් නේ. හැබැයි යා මේ ගන්නේ ඉතාමත් සරල වූ සිද්ධිය ගන්න. Which adorns the reality of nature. හැබැයි ඒ සිදුවීම සබා දහමේ යථාර්ථය කියන එක ඇඩෝන් කරනවා. අගය කිරීමකට ලක් කරනවා. දෙකක පොයින්ට් එකක් නේ ඔයගොල්ලන් ලියා ගන්න පුළුවන් පොයින්ට් එකක් ඔක. මේ ඩිස්කෂන් එකේදී ඔයගොල්ලෝ ගන්නේ වැදගත්ම කාරණා ටික. අපිට මගේ හැරිච්ච කාරණා. ඒ ටික වැදගත් වෙනවා උත්තරේ ලියන්න ගියාම. It can be considered as a very minor incident which can be often experienced, but she hints out the idea that nature should not be unnecessarily interfered by man. ඔන්නගේ අදහස. මේක ඉතා සරල සිද්ධියක්. This is a minor incident. කුරුල්ලෙකුට කෑම ඇබිත්තක් දාන්නේ, ක්‍රම්බ් එකක් දාන්නේ. අපි දාන්න ගියොත් එහෙම බත් දාන්න පොල් කඩුව නම් දානවනේ. එහෙම නෙවෙයි මේ පුංචි පාන් කෑල්ලක් දාන්න. ක්‍රම්බ් එකක්. ඒක පවා කුරුල්ලෙකුට එක කුරුල්ලෙකුට දාන්නෙත් ඒක. ඒක පවා යා කියන මයින් ඉන්සිඩන්ට් එකක් තමයි. හැබැයි යා ඉඟි කරන්නේ අපි අනවශ්‍ය විදියට සබා දහමට අත ගහන්න හොඳ නැහැ. Idea that nature should not be unnecessarily interfered by man. එක පොයින්ට් එකක්. ඒක අලුත් කතා බහක් ආවේ. Here the bird has been taken as the agent of nature. අන්න තව පොයින්ට් එකක් නේ. කුරුල්ලා සබා දහමේ නියෝජිතයා. According to the way the poet describes, the behavior of the bird is quite natural and realistic. මේ කවිය තුල කුරුල්ලාන්ගේ චර්යාව කියන එක natural, ස්වභාවිකයි, realistic යථාර්ථවාදී. දැන් අපිට මෙතන realistic bird කෙනෙක් ඉන්නේ යථාර්ථවාදී කුරුල්ලෙක්. ඌගේ ස්වරූපයෙන් කිසි විදිහක ඈත්ුනේ නැහැ. ඌ සබා දහම සංකේතය. සබා දහමේ තියෙන natural, realistic.
Within the incident, the poet presents a conflict. ගැටුමක් තියෙනවා. මේ සිද්ධිය තුළ conflict එකක් තියෙනවා. How man makes effort to interfere with nature. ඔන්න conflict එක අපි. මේ කවියේ අපි දකින්න ගැටුම තමයි කෙලෙසගද මිනිසා සබාදහමත් එක්ක ගනුදෙනු කරන interfere. සබාදහම ගණනට බාධා කරන්න කියන එක. On the other hand, the poet is also stresses the nature is self-sufficient. තාපත්තක් කියනවා සබාදහම self-sufficient. In it is requirements. උගේ අවශ්‍යතා සබාදහම අවශ්‍යතා සබාදහමට තියෙනවා. සපුර ගන්න පුළුවන්. අපි කණ්ඩ දෙන්න යන්න ඕනේ කුරුල්ලන්ට. So that it can depend on itself. ඔටුව බලා ගන්න පුළුවන්. කොහොමද දන්නකෝ කැලේ ඉන්නවා සිංහෙක්. සිංහයා යනවා මොයෙක්ගේ පස්සේ. ඒ මොව දඩයන් කරනවා. දරෝක බලන් ඉන්න මීහරක් රැලක් හිටියොත් එම කොහේ හරි උන් ගිහිල්ලා අඩේ පව් අර මුවා සිංහයා මුට ගේම දෙන්න යන්න කියලා සිංහයා අනින්න යන්නේ නැහැනේ. මීහරට ටික මීහරගේ වැඩේ කරගෙන ඉන්නවා. සිංහයාගේ වැඩේ කරගෙන ඉන්නවා. මුවාගේ වැඩේ කරන් ඉන්නවා. උන් අතර සම්බන්ධතාවයක් තියෙනවා ආහාරමය සම්බන්ධතාවය. වෙන මොකුත් නැහැ. මිනිහා කියන අපි එකේ වෙනස් වෙලා නෙන්නේ. ගැටලුව තියෙන එකනේ. එහෙනම් අපි කරන සියලුම දේවල් සබාධන බලපෑමක් කරනවා. අපි පාරක් ඇදුවොත් එහෙම ඒකෙන් සබාධන බලපෑමක් තියෙනවා. අපි ඒ කෘතිම දෙයක් කරන්න ගියා. අපි හදන ගෙදර හින්දා, අපි හදන ප්‍රොජෙක්ට් එකක් හින්දා බලපෑමක් තියෙනවා. ඔන්න එතකොට ඔන්න අලියෝ ගැටලු වෙනවා. ඉතින් අපි අලිත් එක්ක ගැටෙනවා. අපි මරනවා. උන් අපේ පාරවලට එනවා කියලා කියනවා. උන් එන්න අපේ පාරට උන් එන්න උන්ගේ පාරට. මේවා conflicts ගැටුම් කියන්නේ. අපි තමයි ගැටුම් නිර්මාණය කරලා තියෙන්නේ මිනිසා. දැන් කියන්නේ මේ කතාව. නේ self sufficient in its requirements so that it can depend on itself. The angel worm and the crumb in the incident of the poem seem to be crucial and symbolic. මම කිව්වා අර එක පැත්තකින් angel worm ඉන්නවා. ඒ සබා දහම විසින් කුරුල්ලට දුන්න කෑම එක. ඒක සිම්බොලික් කරන nature එක. අනිත් පැත්තෙන් අපි හදපු crumb එක. crumb එක හදන්නේ කොහොමද? අපි වගාවක් කරනවා. agriculture, industry. මන්නකො මේ පාංගිරියක් හැදෙන කර්මාන්තය කොහෙද ලෝක කර්මාන්තයද කියන එක. වගා කරලා අස්තුණු අරගෙන අඹරලා පාන් හදලා ඔක්කොම තියෙනවා. මේක artificial urbanization කියන එක. නාගරිකකරණය කියන්නේ. මේ දෙපැත්තේ ගැටුම් පෙන්වන්න පාවිච්චි කරපු සිම්බල් දෙක. Thus, with this common and minor incident, the poetess has been able to peep can become karna into a deeper sense very effectively and successfully. බොහොම effective බලදායි ලෙස සාර්ථක ලෙස ඒ සිද්ධිය තුළට එබිකම් කරනවා. හැබැයි deeper sense ගැඹුරු අර්ථයක් දෙන්න උත්සාහ කරනවා. අපිට යම් යම් කාරණා ටිකක් හම්බුන පුතේ අපි කතා නොකරපු නේද මෙතන. වැදගත් වෙනවා ඔයගොල්ලන්ගේ උත්තරයක් ලියන්න ගියාම. ඔයාලට පේනවා මේ කවියේ වචනමාලාව ඩික්ෂන් එක usage of words very simple හරි සරලයි. ලේසියෙන් පාඩම් ගන්න පුළුවන් කවියක් මේක. ඒ වගේ කවියකට උත්තර ලියන්න ගියාම සරල රටාව භාවිත කරන්න බෑ අපිට. You have to be very creative in your writing. Even the sentence pattern you are using should be very compound. ගැඹුරට යන්න ඕනේ. ගැඹුරින් කතා කරන්න ඕනේ. ඒත් තමයි ලකුණු ගන්න ලේසි වෙන්නේ. ඉන්සිඩන්ට් එක සිද්ධිය මේක ලේසියෙන් අපි කතා කරපු දෙන්නේ. The narrator watches a bird and she thinks she is not noticed by it. ඒ හිතන්නේ කුරුල්ලට ඒක පේන්නේ නැහැ කියලා. නේ? අපිට නොකිය කියන කතාවක් නේ. අපි හිතනවා අපි විතර දැක්ක කියලා නෑ ඌට අපිට පේන්නලා තියෙනවා. ඌ දන්නවා අපි ඉන්නවා කියලා. ඒකයි ඇත්තට බය වෙන්නේ ඒක. අපි ඉන්නවා කියලා ඌට පේනවා. It hunts down an angel worm and splits it into halves. Then it takes it as its meal. It drinks some dew from the grass which is in its close proximity. Proximity කියන්නේ පරිශ්‍රය කියන එක නේ. වටපිටාව. And hops towards a wall. It also confronts a beetle
නේ conference එකේ මුණ ගැහෙනවා කියන එක. But it lets it go without attacking it. The bird then looks round quite keenly and seriously, turning its velvet head round as if it is in danger and it has to be careful. At this moment, the narrator offers it a breadcrumb, but it promptly refuses it and flies away like an oar dividing the water or a butterfly leaps off. ඔක සිද්ධිය කියන්නේ. දැන් අර මම කතා කරා uniformity of the poem කියන එක. uniformity. අපි කලින් කතා කරපු දෙයක් මේක. කවියක ඒකාත්මිකතාවය කියන එක. මේ කවිය අපි දැක්කනේ ඒක. අපේ හිත එහෙ මෙහෙ ගියේ නැහැ. කුරුල්ලෙක් කණ්ඩාවා නේ ඌ අර පණුව කාවා වතුර ටිකක් බිව්වා එහෙම මෙහෙ බැලුවා විමසිලිමත් වුණා කවිය එක පැත්තකින් ඉඳලා කෑම කෑල්ලක් දුන්න ගමන් මූ පියාඹල ගියා එච්චරයි පොඩි සිද්ධියක් ඒක බ්‍රේක් වුණේ නැහැ කොහෙවත් අපි හිත එහෙ මෙහෙ ගියේ නැහැ එක ස්පොට් එකක අපි සෙන්ටර් කරා කන්සිඩර් කරනවා අපිට නේ හැබැයි අපි ආගියු කරන්න ගියාම අපේ හිත එහෙ මෙහෙ යනවනේ මිනිහා මෙහෙම දේවල් කරලා තියෙනවා මෙහෙම දේවල් කරලා තියෙනවා කියලා ඒක අපේ තර්කය කවිය කියවද්දී ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක අපිට හරිම සිම්පල් කන්සන්ට්‍රේටඩ් වුණා the theme තේමාව it appears that the poetess wants to reiterate කියලා කියන්නේ යලි ස්ථාපනය කරනවා කියන එක reiterate the fact වචනේ අදගත්ත ලස්සනනේ It appears that the poetess wants to reiterate the fact that nature is independent and self-depending. It is self-sufficient, so there are no needs arise to seek help from others to survive. The creation of nature, animals, birds, and every other agent can survive with the association and cooperation extended to each other mutually. Anyonya. Man need not to interfere with it. Mutual. Anyonya sambandhya. කොහොම අතර තියෙනවා.